සුබම සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. සුපුරුදු පරිදි අදත් ඔබ එකතු වෙලා ඉන්නේ සෙඩ්ස් ශ්‍රී ලංකාවේ තවත් චැප්ටර් එකක් එක්ක. සෙඩ්ස් සබ්ර මගින් සංවිධානය කරන ලබන වෙබිනාර් සීරීස් එකේ තවත් සෙෂන් එකක් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. වෙබිනාර් සීරීස් එකට සපයමින් ඔබ සියලු දෙනාම සෙඩ්ස් සබ්ර වෙනුවෙන් ඉතාමත් ලෙන්ගතුකමින් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. පසුගිය සතියේ අපි කතා කරේ රිමෝට් සෙන්සිං පිළිබඳව. අද අපි කතා කරන්නේ හයිඩ්‍රෝග්‍රැෆි පිළිබඳව. විශේෂයෙන් මතක් කළ යුතුයි සෙෂන් එක අතරතුර ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නයක් මතුවහොත් chat box එක හරහා අපිව දැනුවත් කරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද අපිත් එක්ක දැනුම සොයාගෙන යන්න එකතු වෙන්නේ සෙත්මිය අබේරත්න අයියා. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජියෝමැටික්ස් ෆැකල්ටි එකේ සෙත්මිය අබේරත්න අයියේ ඔබට ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා සෙෂන් එක ඉදිරියට කරගෙන යන්නට. Thank you, Rangi. Hydrographic surveying. Hydrographic surveying කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කියන්නම්. හයිඩ්‍රෝ කියන්නේ සාමාන්‍ය ජලය, ග්‍රැෆි කියන්නේ විද්‍යාව. surveying කියන්නේ මනිනවා. ඒතර හයිඩ්‍රෝග්‍රැෆික් සැටලයිට් ඔබ්සර්වේෂන්. එහෙම නැත්නම් සැටලයිට් බලපාන්නේ කියන එක ගැන තමයි අද මම කරන්න යන්නේ. එතකොට මම මුලින්ම හයිඩ්‍රෝග්‍රැෆි ගැන පොඩ්ඩක් කියලා කියන්නම්. හයිඩ්‍රෝග්‍රැෆික් සර්වේ වල ලෑන්ඩ් සර්වේ අතර වෙනස. එතකොට හයිඩ්‍රෝග්‍රැෆික් සර්වින් කරන්නේ ඇයි? හයිඩ්‍රෝග්‍රැෆික් සර්වින් කරන්නේ අපි මුහුදේ තියෙන මොනහරි රිලීෆ් තියෙනනේ. එතකොට අපි දැන් මුහුදේ තියෙන ගල් ඒ වගේ මුහුදේ පැහැදිලි මතු පිටක් නැහැනේ සී බොටම් එකේ. එතකොට අපිට තියෙන්නේ මුහුදේ පොසිෂන් එකත් එක්ක ඩෙප්ත් එක දෙන්න. එතකොට මේක කරන්නේ safety of navigation සඳහා. ආරක්ෂාකාරී නාවික ගමනාගමනයක් සඳහා තමයි අපි හයිඩ්‍රෝග්‍රැෆික් සර්වින් අපිට මූලිකවම තියෙන්නේ පොසිෂන් එකත් එක්ක ඩෙප්ත් එක දෙන්න. ඒත් පොසිෂන් එක ගැන කතා කරද්දී අපිට GPS සර්වර් ගැන කතා කරන්න වෙනවා. එතකොට ඩෙප්ත් එක ගැන අපි කතා කරද්දී ඩෙප්ත් එක අපි ගන්නෙ එකෝ සවුන්ඩර් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකකින්. අපිට ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් භාවිත කරන්න බෑ ඩෙප්ත් එක ගන්න. නමුත් සැටලයිට් පැතිමැට්‍රික් ගැන මම ඉස්සරහට කියන්නම් පොඩ්ඩක්. සැටලයිට් වලදී අපි ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක යූස් කරනවා සැටලයිට් වල. ඒක භාවිත කරලා අපිට ඒක ගැන ඒක හරීම කිරෙන් යවන්නේ සවුන්ඩ් වේව් එකක්. එකෝස්ටික් වේව් එකක් තමයි යවන්නේ. දැන් අපි ෆිසික්ස් වලදී දන්නවා අපි ඝනත්වයේ වැඩි මාධ්‍යකදී සවුන්ඩ් වේව් එකක් හොඳට ප්‍රොපගේට් වෙනවා. ඒ කියන්නේ හොඳට ගමන් කරනවා. අන්න ඒ සිද්ධාන්ත තමයි හයිඩ්‍රෝග්‍රැෆික් සර්වින් වලදී භාවිත කරන්නේ. එතකොට අපි තමයි යවන්නේ. ඒතර පොසිෂන් එක සැටලයිට් අපිට භාවිත වෙනවා එතනදී. ඒක අපි ට්‍රාන්ස්ඩියුසර් එක කරා ලබා ගන්නවා. එතකොට අපිට පොසිෂනින් සහ ඩෙප්ත් මෙෂර්මන්ට්ස් වලට අපේ දායකත්වය ලබා දෙන්න වෙනවා. එතකොට මුහුදේ යට මොන හරි තියෙන දේවල් තියෙනවනේ. ඒ කියන්නේ ගලක් වගේ දේවල් තියෙනවා නම් ඒ තියෙන තැනොත් අපිට හොයා ගන්න වෙනවා. එකෝ සයිඩ් ස්කෑන් සෝන කියලා තියෙනවා. සයිඩ් ස්කෑන් සෝන එකක් ඊට පස්සේ මුහුදේ යට සීබ් තර කොහොමද තියෙන්නේ? මාට්ද තියෙන්නේ? එහෙම නැත්නම් වැලිද තියෙන්නේ? ඒ වගේ අපිට හයිඩ්‍රෝග්‍රැෆික් සර්වේ කෙනෙක් විදිහට තියෙන්නේ මූලිකම ඩියුටි එක තමයි පොසිෂන් එකත් එක්ක ඩෙප්ත් එක දෙන එක. ඒක කරන්නේ safety of navigation සඳහා. ඉතින් ඊට අමතරව තමයි අපිට සයිඩ් ස්කෑන් සෝන් එකක් කරලා අපිට සී බොටම් එකේ කොහොමද තියෙන්නේ, ඊට පස්සේ සබ් බොටම් සර්වේ එකක් කරලා අපිට ජියෝෆිසිකල් සර්වේ එකක් කරලා කොහොමද මඩ්ද තියෙන්නේ, ඒ වගේ ඒවා ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට
hydrophobic survey කියන්නේ ඇයි මේ එක පොසිෂන් එක දෙන්නේ යාළුවා දෙන්නේ එකේ ඒ පොසිෂන් එකත් එක්ක ඩෙප්ත් එක තියෙනවා මේ ඔයාලට පෙන්නුම් කරන්නේ නෝටිකල් chart එක. ඒ නෝටිකල් chart එක කොහෙද තියෙන කියලා හරියට පොසිෂන් එක දෙන්න වෙනවා. ඊට පස්සේ මොකක් හරි දැන් හිතන්නකො නැවක් කලින් ගිල්ල තිබ්බ තැනක් කියලා. එතකොට ඒ තැනට අපි ළඟා වෙලා එතන පොසිෂන් එකක් ගන්න වෙනවා. හරි එතකොට දැන් සමහරක් තැන් තියෙනවා මේ අපිට යන්න අමාරුයි. හරි ඒ කියන්නේ බෝට්ටුවකින් වගේ යනවා නම් එතෙන් යන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මුහුදේ ස්වභාවයත් එක්ක අපිට වැඩ කරන්න වෙනවා. එතකොට දැන් මේ බෝට්ටුව හරි නැව හරි ගෙනියන එක්කන අපි හෙල්ස්මන් කියනවා. එයා හරියටම එයාට හොඳ දැනුමක් තියෙන්න ඕන කොහොමද මුහුදේ තරංග ක්‍රියා කරන්නේ ආකාරය පිළිබඳව. හරි එතකොට ඇයි මේ ලෑන්ඩ් සර්විං වලින් කොහොමද හයිඩ්‍රොග්‍රැෆික් සර්විං වෙනස් වෙන්නේ? හරි එතකොට අපිට අපි සර්වේ එකක් කරන්නේ සාමාන්‍යයෙන් දැන් හයිඩ්‍රොග්‍රැෆික් සර්විං කියද්දී මුහුදේ විතරක් නෙමෙයි අපිට ගොඩබිම ඒ කියන්නේ වැව් වල පවා සර්වේ කරන්න වෙනවා. හරි ඒකත් අපේ එක්තරා රාජකාරියක්. හරි එතකොට මුහුදෙන් ගොඩක් ඈත කියන්නේ far from land මුහුදෙන් ගොඩක් ඈත තමයි අපි සර්වේ එකක් කරන්නේ. මම ඉස්සරහට යන්නම්. far from land ඊට පස්සේ එතන line of sight කියන්නේ long distance වලට තමයි observation කරන්නේ. හරි ඊට පස්සේ අපිට පැය 24ම ඔපරේෂන් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරක් ඒවා තියෙනවා දවස් 3ක් විතර අපි මුහුදට යනවා. මුහුදට ගිහිල්ලා අපි සර්වේ ලයින් විදියට තමයි කරන්නේ. ඒතකොට ලයින් එකේ ගිහිල්ලා කවර් කරලා ආයි වඩා එකට එන්නේ දවස් 3කින් විතර. ඒ තරම් කාලයක් මුහුදේ අපිට ඉන්න වෙනවා. හරි. ඒකට 24 hours operation කියන්නේ ඒකයි. එතකොට සමහරක් වෙලාවට shift එක පැය 6න් 6ට මාරු වෙලා එහෙම hydrographic service ලා මාරු වෙනවා. ඒ වගේ හරි ඒක මේ වෙනම experience එකක්. හරි. එතකොට අපිට ලෑන්ඩ්මාර්ක්ස් නැහැ මුහුදේ. ඒ කියන්නේ දැන් ගොඩබිම අපිට මොකක් හරි GPS point එකක් හරි තියෙනවා. හැබැයි මුහුදට ගියාම අපිට කොහෙවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ කොනක් නැහැනේ මුහුදේ. එතකොට අපිට හරි GPS මත හරි GPS position එක මත හරි GPS position එකක් අපිට ඕනේ. හරි. ඊට පස්සේ ක්‍රියා කරන්න වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මුහුදට අලු වෙන්න පුළුවන්. මේ වෙලාවේ හොඳට තිබිලා තව චුට්ටකින් මුහුද වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක කරුණු තියෙනවා. හරි. එතකොට දැන් අපි පොසිෂන් එක ගත්තී පොසිෂන් එක ගැන කතා කරද්දී අපිට මැඩයින් DGNSS සිස්ටම් ඒ කියන්නේ මැඩයින් differential GNSS system ගැන මම හිතන්නේ කලින් සෙෂන්ස් වල කතා කරා මේ DGNSS system ගැන. ඊට පස්සේ vessel and altitude modeling කියන අපිට මොකක් හරි fixed object එකක් තියෙන fixed object එකට සම් කරන්න කියන එක තමයි එතනදි කතා කරන්නේ. හරි. ඊට පස්සේ position movement system ගැන මම ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ අපි කතා කරොත් දැන් මම කිව්වා position එක ගන්න DGNS system වලින් depth එක ගන්න අපි transducer එක. හරි transducer එකෙන් යවන්නේ sound wave එකක්. electromagnetic waves අපිට යවන්න බෑ මුහුදේ. මොකද අර electromagnetic waves noises ගොඩක් වෙන්න පුළුවන්. errors ගොඩක් වෙන්න hello හරි එහෙනවද? එහෙනයි. හරි නේද? ස්ක්‍රීන් එක පේනවද? මල්ලි ස්ක්‍රීන් එක පේනවද? තාම නෑයි.
දැන් හරියද? දැන් හරියයි. දැන් හරි. 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 එතකොට පොසිෂන් මූව්මන්ට් සිස්ටම් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. හරි. එතකොට ඇකියුරසි එක ගැන අපි කතා කරන්න වෙනවා මොහොතේ. ඒ කියන්නේ අපි මේ රේන්ජ් එකේ ඇකියුරසි එකක් මේන්ටේන් කරන්න ඕන කියලා අපිට ඉන්ටර්නැෂනල් හයිඩ්‍රොග්‍රැෆික් ඕගනයිසේෂන් එකේ ස්ටෑන්ඩඩ් 44 කියලා දීලා තියෙනවා. ඊට කලින් මම කියන්නම් මොකක් හරි වෙසෙල් එක නැවක හරි ඩ්‍රාෆ්ට් එක කියන්නේ මොකක්ද කියලා. ඩ්‍රාෆ්ට් එක කියන්නේ අපේ මුහුදේ ලෙවල් එකේ ඉඳලා අපේ ජලයේ තියෙන ලෙවල් එක කීල් නැවේ පතුල තියෙනවනේ. ඒ කියන්නේ වතුරේ ගිලුනහම නැවේ පතුල තියෙනවනේ. එතන ඉඳලා මුහුදේ පතුල තියෙනවනේ. සී බොටම් එක. සී බොටම් එකට තියෙන දුර තමයි කීල් එක කියන්නේ. එතකොට දැන් ස්පෙෂල් ඕඩර් එකේදී තියෙනවා area where under keel critical. ඒ කියන්නේ ගොඩක් ඔය ports harbor එහෙම තියෙන තැන් තියෙනවනේ. ඒ වගේ තැන්වලදී අපිට හරියම accuracy එකක් ඕන මේ position එකේ depth එකේ. ඊට පස්සේ order 1 ගැන කතා කරද්දී මීටර් 100ට අඩු depth තියෙනවනේ. මීටර් 100ට අඩු depth වල තමයි අපි order 1 ගැන කතා කරන්නේ. ඊට පස්සේ ඒකෙදි under keel clearance එක ටිකක් critical. ඒ කියන්නේ අඩක ගොඩක් critical නේ. මේකෙදි less critical. හරි. ඊට පස්සේ order 1B එක ගැන කතා කරද්දී මීටර් 100ට අඩු තැන් නමුත් under keel clearance එක critical නැහැ ඒ තැන්වලදී. ඒ කියන්නේ ඒ තැන්වලදී අපි depth accuracy එක position accuracy එක හිමට ලොකුවට ඒක ගැන හිතන්න හොඳ නැහැ. හරි. ඊට පස්සේ සමහරක් තැන් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ගැඹුරු මොහොතට ගියාම මීටර් 100ට වඩා වැඩි තැන්වලදී under keel clearance එක ගැන එච්චර කතා කරන්නේ නැහැ. මොකද එච්චර ඩ්‍රාෆ්ට් එකක් තියෙන මේ නැව් එහෙම අඩුයිනේ. ඒකින්ද අපි එහෙම ලොකුවට තමයි අපි ඩෙප්ත් මෙෂර්මන්ට් ගන්න. ඒකවත් සලකලා තමයි අපි GPS මොනවද භාවිතා කරන්න කියලා අපි ඩිසයින් කරන්නේ. ඒවත් භාවිතා කළේ කොහොමද ෆ්‍රීකවන්සිස් කොහොමද භාවිතා කරන්න කියලා අපි ඩිසයින් කරන්නේ. හරි. ඊට කලින් මම පොඩ්ඩක් කියන්නම් මේ සර්වේ ප්‍රෙපරේෂන් ගැන. හරි. හයිඩ්‍රොග්‍රැෆික් සර්වේ කෙනෙක් වෙන කතා කරද්දී මම ගොඩක් මේ ලෑන්ඩ් එකෙන් ගොඩක් ඈතිනේ අපි කරන්නේ. ඒතකොට far from office. ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි යන්න කලින් අපි ඉන්ස්ට්‍රුමන්ට් එක ටෙස්ට් කරලා ඉන්න ඕනේ. එතෙන්ට ගිහින් අපිට ටෙස්ට් කරන්න සමහරක් වෙලාවට ඒක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කේබල් එක කවුලක් වෙලා නැත්නම් සිටුේෂන් එනවා අපිට. හරි. අපි ඩීල් කරන්නේ මුහුදත් එක්කනේ. ගොඩබිමක නම් මොකක් හරි මේ වාහනයක් කතා කරගෙන අපි ගිහිලා ඒ ඉන්ස්ට්‍රුමන්ට් මාරු කරගන්න හරි එහෙම දෙයක් කරගන්න පුළුවන්. නමුත් අපි මුහුදේදී කතා කරද්දී අපිට ආයෙ ඇවිල්ලා ඉන්ස්ට්‍රුමන්ට් එක මාරු කරගෙන එහෙම කරන්න බෑ. ඒකට යන්න කලින් අපි ඒවා ටෙස්ට් කරලා කොහොමද ක්‍රියා කරන්නේ කියලා අපිට අවබෝධයක් තියෙන්න. හරි. එතකොට මේ ගොඩක් එක්ස්පෙන්සිව් නේ. ඒ කියන්නේ සෑහෙන වියදමක් දරනවා යද්දී. ඒ කියන්නේ කෑමටද අපේ එදිනෙදා අවශ්‍යතාවලට ඊට පස්සේ ඉන්ධනවලට සඳහා සෑහෙන වියදමක් දරනවා. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් පවා සෑහෙන ගණනක්.
environment condition වලට අපි ඒ පරිසරයට අපි හැඩගැහෙන්න ඕන. සහ අපිට හැකියාවක් තියෙන්න ඕන මානව සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා. හරි. ඒතර hardware software කොහොමද connect කරන්නේ ඒව පවා අපිට සෑහෙන අවබෝධයක් තියෙන්න ඕන මේ සඳහා. හරි. එතකොට preparation කියන එක තමයි අපිට වැදගත්ම. එහෙම උපකාරී වෙනවා මේ සඳහා. ඒ කියන්නේ අපි කොහොමද plan කරන්නේ කියන එකට පරණ chart අපිට උපකාරී වෙනවා. ඒ කියන්නේ chart maps table does it control එතකොට අපිට ලයිසන් එක පර්මිෂන් ගන්න වෙනවා. හරි. එතකොට ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි එකෙන් තමයි පෝර්ට් එකවට අපි සර්වි එකක් කරනවා නම් පර්මිෂන් ගන්න. ඊට පස්සේ නේවි එකෙන් අපිට පර්මිෂන් ගන්න වෙනවා. එතකොට දැන් නාරකෙන් හිම යනවා නම් ශ්‍රී ලංකා නේවි එකෙන් තමයි ඒ කියන්නේ ගැඹුරු මොහොත හිම කරද්දී අපිට පර්මිෂන් ගන්න වෙනවා එයාලගෙන්. හරි. එතකොට ඩොකියුමන්ට් මොනවද ඒ කියන්නේ ඩොකියුමන්ට් ප්‍රෙපරේෂන් එක වැදගත්. ඒ වගේ සෑහෙන ගණන ගොඩක් තියෙනවා. එතකොට සවුන්ඩින් ටෙක්නික් එක මොකද්ද භාවිතා කරන්නේ අපි? සිංගල් බීම් එකෝ සවුන්ඩ්ද මල්ටි බීම් එකෝ සවුන්ඩ්ද? සිංගල් බීම් එකෝ සවුන්ඩ් කියන්නේ එක වේව් එක යවන්නේ. මල්ටි බීම් එකෝ සවුන්ඩ් එකෙන් සෑහෙන ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි. මල්ටි බීම් එකෝ සවුන්ඩ් සෑහෙන ගාණක් වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සිංගල් බීම් එකෝ සවුන්ඩ් එක. හරි. ඒක අවශ්‍යතාවය මත ඩිපෙන්ඩ් වෙනවා. හරි. ඊට පස්සේ මොනවාද සයිඩ් ස්කෑන්ස් ඕන භාවිතා කරනවද? ඒවා ගැන ජියෝෆිසිකල් සර්වි එකක් කරනවද? ඊට පස්සේ නවද? ඒවා සෑහෙන වැදගත්. ඒ කියන්නේ අපි ලෑස්ති වෙත්ටි සඳහා ප්‍රිපෙයාර් වෙත්ටි. හරි. ඊට පස්සේ ටයිම් එක පොස්ට් එක කොහොමද අපි මැනේජ් කරන්නේ? හරි. ඒක ගොඩක් වැදගත්. මොකද විශාල මුදලක් අපිට වැය කරනවා සර්වි එකක් කරද්දී හයිඩ්‍රොෆික්ස් සර්වි එකක් කරද්දී ලෑන්ඩ් සර්වි එකට වඩා. හරි. එතකොට බෑකප් සිස්ටම් එකක් අපිට තියෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ මොකක් හරි පවර් ෆේලියර් එකක් වුණොත් අපිට බෑකප් සිස්ටම් එකක් ඉතාමත් වැදගත්. හරි. වෙසල් එක කොහොමද අපි භාවිතා කරන වෙසල් එක? ඒව ගැන අපි හිතන්න ඕනේ. ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා ඉතින්. හරි. එකමඩේෂන් කරද්දී ඊට පස්සේ එකමඩේෂන් කොහොමද සේෆ්ටි එක ට්‍රූ එක කවුද යන්නේ? ඒව ඉතාමත් වැදගත්. ඇන්ටනා ලොකේෂන් එක සෑහෙන දෙයක් තියෙනවා. හරි. එතකොට මම මෙරයින් DGNSS සිස්ටම් ගැන ඊළඟට කියන්නම්. හරි. එතකොට අපි පොසිෂන් එක ගත්තී ඩිෆරන්ෂියල් කරෙක්ෂන් එකක් ගන්න පුළුවන් අපිට මේ සිස්ටම් හරහා. එතකොට RTK කියන්නේ RTK කියන්නේ ඔයාලට කලින් මේ සෙෂන්ස් වලත් කරන්න ඇති. එතකොට මේක ගොඩක් ඇකියුරේට්. ඒ කියන්නේ අපි බේස් ස්ටේෂන් එකක් ගහලා ඒකට සාපේක්ෂවනේ අපි රෝ එකක් අරගෙන යනවා හරි මොකක් හරි කරන්නේ. එතකොට මේකේ සෙන්ටිමීටර් ලෙවල් ඇකියුරසි එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ රේඩියෝ ලින්ක් එකකින් අපිට කරෙක්ෂන් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කරෙක්ෂන් එහෙම බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ නෙට්වර්ක් කරහා කරෙක්ෂන් යවන්න පුළුවන් NMEA වගේ. හරි. ඊට පස්සේ දැන් අපි ඉලිප්සොයිඩල් හයිට් එකනේ GPS එකෙන් ගන්නෙ. ඊට පස්සේ ජියොයිඩ් මොඩල් එකක් දාලා ඒකට අපිට ඇකියුරේට් හයිට්ස් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් GPS වලදී අපි දෙන හයිට් එක වෙන්නේ ඉලිප්සොයිඩල් හයිට් එක. එතකොට ලෝකේ සලකන්නේ ඉලිප්සොයිඩයක් විදිහට. නමුත් ලෝකයේ ඇත්ත ස්වභාවය වෙන්නේ ජියොයිඩ් එකක් නේ. ඒතර ජියොයිඩ් මොඩල් එකක් දාලා අපිට accurate heights එහෙම ගන්න පුළුවන් මේ RTK මේක කිලෝමීටර් 10ක වගේ සීමාවකට විතරයි වළංගු වෙන්නේ. ඒ කියන්නේ එතනින් එහාට කනෙක්ෂන්, ඒ කියන්නේ රේඩියෝ ලින්ක් ෆ්‍රීකවන්සි බේස් එක කනෙක්ට් කරන්න අපහසුතාවයක් තියෙනවා. ඒක ලොන්ග් ඩිස්ටන්ස් ඔබ්සර්වේෂන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයිලර් බීකන්. ඔයිලර් බීකන්ස් කියන්නේ
අයලා කියන්නේ International Associations of Lighthouse Authority කියන එක. හරි. එතකොට ඒ කියන්නේ lighthouse සරහා beacons යවනවා. හැබැයි මේවා accuracy එක අඩුයි ගොඩක්. මේවා ගොඩක් මේජර් පෝර්ට්ස් එහෙම තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රධාන වල එහෙමවට මේ ලයිට් හවුස් තියෙනවා. ඒකට ඒ හරහා ඒ කියන්නේ මුදලක් ගෙවන්න ඕනේ නැහැ. really freely available ඒවා තමයි මේ island beacons. හරි නේ? ඒ කියන්නේ අපේ ආරක්ෂාව අපි යන vessel එකේ එහෙම නැත්නම් ship එකේ ඒකේ ආරක්ෂාව ඊට ලයිට් හවුස් හදලා තියෙන. ඒතකොට ඒ හරහා තමයි අපිට මේ beacons එවන්නේ. හරි? එතකොට ලොකු distance එකකට මේකෙන් සිග්නල් එවීමේ හැකියාවක් නැහැ. හරි? ඒ කියන්නේ නැව ගොඩක් ඈතින් තියෙනවා අපිට ලයිට් හවුස් එකෙන් සිග්නල් එක යවන්න බෑ. ඔව් එහෙනවද? එහෙනයි. කනෙක්ෂන් අවුට් යනවනේ වෙලාවකට. දැන් හරින්නේ හරි හරි. ඔව් ඒ island beacons ගැන කියද්දි අර ලොකු distance එකකට යවන්න බෑ අපිට මේකේ frequencies. ඒ කියන්නේ medium frequencies radio signal frequency එකක් තමයි යවන්නේ. ඊට පස්සේ අපේ දැන් vessel එකේ හරිය අපේ ගෙනියන GNSS ඇන්ටනාව තියෙනවනේ. ඒකට හැකියාවක් තියෙන්න ඕනේ මේ රේඩියෝ සිග්නල් ග්‍රහණය කර ගැනීම සඳහා. නැත්නම් අපිට island beacons ඇවිල්ලා ආවට අපිට ග්‍රහණය කර ගැනීම හැකියාවක් නැහැ. හරි. ඒත් අපි safety of navigation එකට තමයි මේ එක එක මේ સિદ્ધාන්ත දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පහසුවෙන් ගමනාගමනය කර ගැනීම සඳහා ආරක්ෂාකාරීව. හරි. එතකොට මේ අර GPS වගේ මේ අයලා ලයිට් හවුස් වලට යුනික් ID එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේන සිග්නල් එකෙන් අපිට මොන ලයිට් හවුස් එකෙන්ද සිග්නල් එක ආවේ කියලා අපිට හොයාගන්න පුළුවන්. අර GPS වලත් තියෙනවානේ එන සිග්නල් එකේ රටාවෙන් අපිට GPS එකේ මොකෙන්ද ආවේ පොසිෂන් එක හොයාගන්න. ඒ වගේ තමයි මේකේනොත්. එතකොට මේකේ accuracy එක depend වෙන්නේ 2 to 3 meter වගේ accuracy එකක් තමයි longer distance එකට. ඒ කියන්නේ ගොඩක් දුරින් නම් අපේ vessel එක ගොඩක් දුරින් තියෙනවා නම් එහෙම නැත්නම් අපේ vessel එක කියන්නේ මං ship එකටම vessel එක ගොඩක් දුරින් තියෙනවා නම් 2 to 3 meter accuracy එකක් තමයි අපිට බලාපොරොත්තු වෙ හැක්කේ. හරි මේවා ගැන නම් ඔයාලට කලිනුත් කරන්න නැති බස් ගැන. හරි එතකොට මේ augmentation system නේ මේවා. එතකොට මේ වගේ ඒ කියන්නේ distance ඒ කියන්නේ reference station අතර එතකොට දැන් අපි hydrographic සර්වින් කරද්දී ලංකාවේ කරද්දී මම කියන්නම්. මොකද අපිට තියෙන කාලෙත් එක්ක වෙන කතා කරද්දී මම කෙටියෙන් කියන්නම්. ලංකාවේ අවට තියෙන ගගන් ඉන්දියාවේ ගගන් කියන augmentation satellite system එක තමයි අපිට තියෙන්නේ. එතකොට අපේ GPS එකේ option එකක් තියෙනවා S-bus කියලා. එතකොට S-bus එකට ගගන් system එක දුන්නාම හරිය අපිට ගගන් එකත් එක්ක correction අපිට apply වෙනවා. හරි. එතකොට සමහරක් ඒවා තියෙනවා freely available සමහරක් ඒවා තියෙනවා අපි ගෙවලා ගන්න ඕන. එතකොට මේක අර මේ correction එකක් විදියට එවලා. ඒ කියන්නේ ඉන්දියාව
දැන් අපි ගගන් ගැන කතා කරොත් ඉන්දියා ඒ රීජන් එකේ තියෙන රෙෆරන්ස් ස්ටේෂන් වලට සාපේක්ෂව කරෙක්ෂන් එකක් අපිට එවනවා. ඒ කියන්නේ ජියෝස්ටේෂනරි සැටලයිට් හරහා. හරි එතකොට ක්ලොක් ඩ්‍රිෆ්ට් එක එපිමරිස් කරෙක්ෂන් ඊට පස්සේ අනොස්පෙරික් ඩිලේ ඒ වගේ කරෙක්ෂන් එහෙම ඒ එරර්ස් වලට කරෙක්ෂන්ස් උත් එක්ක තමයි අපිට හරි පොසිෂන් එක දෙන්නේ. හරි systems commercial level ඒ කියන්නේ free නැහැ ඒවා. ඒවා ගොඩක් ඔය පුග්‍රෝ කියලා තියෙනවා. පුග්‍රෝ එකේ අපිට ස්ටේෂන් ගොඩක් තියෙනවා රෙෆරන්ස් ස්ටේෂන්. ඊට පස්සේ මේ මිනිස්ටර් L1 L2 කෝඩ් වලට weighted solution දීලා හරි එඩ මොඩල් කරලා එහෙම accuracy එකක් දෙන්නේ සබ්මීටර් වගේ accuracy එක සබ්මීටර් හරි commercial DGNSS system ගැන කතා කරද්දී මේවා එහෙනවද? ඔව් commercial DGNSS system ටික වලට පේනවාද ආයි කනෙක්ෂන් අවුල් ගියා ඒක කැඩි කැඩි වගේ ඇහෙන්නේ ටිකක්. DGNSS system ටිකත් ආයි මම කරන්න. මොකද මල්ලි? නෑ කැඩි කැඩි වගේ ඇහෙන්නේ අය ටික. network connection එකේ පොඩි අවුලක් තියෙනවා. commercial DGNSS system ගැන කතා කරද්දී ඒවා different accuracies තියෙනවා. ඒ කියන්නේ submeter accuracy වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ අපිට centimeter level accuracy එක වගේ ගන්නත් පුළුවන්. හරි. එතකොට L1 L2 code වගේ කරලා weighted solution දීලා තියෙන්නේ. ඒක මොඩල් කරලා හැබැයි මේවා ෆ්‍රී නැහැ. ඒත් අපි ගෙවලා තමයි මේවා ගන්න වෙන්නේ. ඊපස්සේ global commercial DGNSS system දැන් නම් ලෝකෙම cover grow එක හරහා reference station ගොඩක් දාලා තියෙනවා ලෝකෙ වටා. ඒ කියන්නේ 100කටත් වඩා. එතකොට මේවා ගොඩක්ම මේ navigation පැත්තට තමයි බඩ මේ පුග්‍රෝ Starfix කියන system එක. ගොඩාක් accurate මේ methods. ඊට පස්සේ මේ වගේ baseline එහෙම මීටර් 500ටත් වැඩිය වැඩි communication satellite තියෙනවා. communication satellite හරහා අපිට correction එහෙම එවනවා. ඒ කියන්නේ මේ වගේ correction අපිට communication satellite හරහා position correction අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ Starfix පුග්‍රෝ system එක හරහා. හැබැයි මේවා free නැහැ. අපිට ගෙවලා තමයි ගන්න වෙන්නේ. මේ තමයි ඒකේ ආකිටෙක්චර් එක. ඒ කියන්නේ reference station එකක් තියෙනවා Falklands වල. ඊට පස්සේ network control center එක Perth වලයි Houston වලයි තියෙනවා. communication telecommunication satellite හරහා අපිට Inmarsat satellite ගොඩක් ප්‍රසිද්ධයි. Inmarsat satellite වගේ ඒවා අපිට correction එක එවනවා. correction එක transmit කරනවා. එතකොට අපි vessel altitude measurement කියන්නේ vessel එක තියෙනවානේ vessel එකේ linear motion වෙන්නත් පුළුවන් නැත්නම් rotational movements වෙන්නත් පුළුවන්. ඒක තමයි vessel altitude measurements වලදී කියන්නේ. හරි. එතකොට ඒක නිසා අපේ position එක එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ depth ගන්න depth එහෙම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ propeller එකයි thrust එකයි කියලා තියෙනවා නැව්වල. එතකොට ඒ දෙක හරහා අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් ගානට මේ linear circular
එහෙම නැත්නම් rotational movements calculate කරගන්න පුළුවන්. ඒ කියන්නේ x direction එකේ y direction එකේ z direction එකේ z direction එක කියන්නේ hue එක. hue එක හරිය වැදගත් අපිට. hue එක කියන්නේ vertical vessel moment එක. එතකොට අපි ගන්න depth එක වෙනස් වෙන්න පුළුවන් මේ hue එක වෙනස් වීම හරහා. hue sense එකක් තියෙනවා. ඊට පස්සේ heading එක කියන අපේ direction එක. heading එක බලාගන්න gyro කියලා තියෙන instrument එකක්. එතකොට ඒව හරහා මේකට vessel එක කියන sensors ගොඩක් තියෙනවා අපේ ship එකේ. එතකොට ඒවත් එක්ක තමයි අපිට හරිම position එකයි හරිම depth එකයි ගන්න වෙන්නේ. හරි. එතකොට moving based GNSS system කියන්නේ අපි antenna GPS දෙකක් භාවිත කරන GPS antenna. එතකොට ඒ antenna දෙකෙන් එකක් අපි primary එකක් විදිහට භාවිත කරනවා. ඒ කියන්නේ ඒකේ හරිම position එක එනවා. හරිම position එක අපි ගන්න position එක එන්නේ ඒකෙන්. ඒ කියන්නේ අපිට පෙන්වන position එක. ඊට පස්සේ තව එකක් තියෙනවා තව antenna එකක්. ඒකෙත් position එක එනවා. ඊට පස්සේ මේ දෙක තියෙන්නේ නියත දුරකින්. ඒ නියත දුරකින් මොකක් හරි antenna එක mount කරලා නියත දුරකින් තියෙන්නේ. ඒ distance එක අපිට දෙන්න පුළුවන් GPS එකට දෙන්න පුළුවන්. එතකොට ඒ distance එකට සාපේක්ෂව අපිට correction එක එනවා. හරි. එතකොට accuracy එක හුඟක් වැඩි positional accuracy එක. ඒ කියන්නේ antenna දෙකක් භාවිත කරනවා. මේ තියෙන antenna දෙකක් භාවිත කළා hemisphere කියන්නේ ප්‍රසිද්ධ GPS system එකක් කියන භාවිත කරන. ඒතර මේ දෙක නියත දුරකින් අපි mount කරනවා. එතකොට accuracy එක හුඟක් වැඩි මේ හරහා. එතකොට මේකෙන් අපිට අර vessel altitude measurements තිබ්බනේ. ඒවත් සමහරක්. ඒ කියන්නේ ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියලා මේකේ moment එක වෙනස් වීමකින් බලා ගන්න පුළුවන් අපිට. හරි. dynamic position කියන්නේ දැන් අපි vessel එකේ moment එක තියෙනවානේ vessel එක කියන්නේ ship එකේ වෙනස් වීම තියෙනවානේ movements. එතකොට computer system එක මේ ඔක්කොම computer system කරලා එහෙම තියෙනවා. එතකොට අපිට සීම් කොහොමද කියලා බලලා ගන්න පුළුවන්. මේ propeller එකයි thrust එකයි කියලා තියෙනවා. propeller එකයි thrust එකයි වෙනස් vertical linear movements හරි rotational movements හරි. ඒ කියන්නේ linear වෙන movements හරි x y z direction එකේ අපිට balance කරගන්න පුළුවන් මේ computer beam දෙක තියෙනවා, waves තියෙනවා. ඊට පස්සේ current බලපානවා අපිට. current කියන්නේ horizontal bottom එක. හරි. ඒතකොට current බලපානවා. ඒ වගේ කරුණු ගොඩක් බලපානවා. ඒතකොට ඒව ගානට balance කරගෙන තමයි අපිට ගමන කරන්න වෙන්නේ. එතකොට දැන් අපේ navigation එක අපි හඳුනන්නේ helmsman කියලා. ඒතකොට එයාට සෑහෙන අවබෝධයක් තියෙන්න ඕන මේවා බැලන්ස් කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට තමයි අපිට හරියට හරි ලයින් එක උඩ යන්න ඕන, හරි ලයින් එකේ පොසිෂන් එකත් එක්ක ඩෙප්ත් එක දෙන්න ඕන. එතකොට මේ winds waves ගැන currents ගැන ඒ කියන්නේ ocean එකේ කොහොමද ස්වභාවය, මුහුදේ ස්වභාවය ගැන සෑහෙන අවබෝධයක් helmsmanට ඒ කියන්නේ ගෙනියන පුද්ගලයාට ඒ කියන්නේ පදවගෙන යන පුද්ගලයාට අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ GNSS system නුයි motion reference GNSS කියන position ගන්න එක. ඒවා ඊට පස්සේ speed current මේ ඔක්කොම sensors තියෙනවා. ඒ ඔක්කොම එකම system එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. කතා කරත් oil and gas industry එකේදී hydrographic surveys ලා සෑහෙන කාර්යභාරයක් කරනවා. එතකොට යාලට සෑහෙන මේ හරියටම position එක දෙන්න ඕන හරි තැන. ඒ කියන්නේ තෙල්ලින් සර්වය එකක් කරද්දී ඒ position එකේ හරියම position එක අපිට දෙන්න ඕනේ. නැත්නම් අපේ මුළු කාර්යයම
නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ හයිඩ්‍රොෆික් සර්වර් කෙනෙක්ට සෑහෙන වගකීමක් තියෙනවා එතනදී. හරි. එතකොට other maritime applications ගැන කතා කරද්දී අපිට කොහොමද position එක ඕන වෙන්නේ කියලා දැන් දාලා තියෙනවා බෝයස්. බෝයස් දාලා තියෙනවා ලෝකේ සමහරක් තැන්වල. එතකොට මේ සයික්ලෝන් තියෙනවානේ. සයික්ලෝන් එහෙම ඇති වුනහම ඒ සයික්ලෝන් හරහා ප්‍රෙෂර් එක වෙනස් වෙනවානේ. ප්‍රෙෂර් එක වෙනස් වීම හරහා සෙන්ස් එකක් තියෙනවා. හරි. එතකොට මෙතන GPS ඇන්ටනා එකක් තියෙනවා. GPS ඇන්ටනා එකයි ප්‍රෙෂර් එක වෙනස් වීම අනුව GPS ඇන්ටනා එක හරහා අපිට සැටලයිට් වලට සාගරයේ ස්වභාවය පිළිබඳ දත්ත දීලා සයික්ලෝන් එකක් එහෙම ඇති වුණොත් ඒ පිළිබඳ සයික්ලෝන් එකක් තියනවාද එහෙම කියලා. ඒතකොට මේ සයික්ලෝන් ට්‍රැකින් බෝයස් එහෙම සෑහෙන දියුණුවයි. ඒ කියන්නේ බෝයස් වල GPS ඇන්ටනාව හයි කරලා තියෙනවා. ප්‍රෙෂර් සෙන්ස් එකත් එක්ක. හරි. එතකොට සුනාමි බෝයස්. සුනාමි බෝයස් කියන්නේ අපිට දැන් මොකක් හරි වේව් වෙනසක් වුණොත් එහෙම ඒ කියන්නේ සුනාමි බෝයස් සදලා තියෙන සුනාමි ඇති වුණොත් ඒ හරහා ප්‍රෙෂර් එක වෙනස් වෙලා ඒ හරහා වේව් එක එහෙම වෙනස් වෙන ආකාරයකට මේ සුනාමි බෝයස් සුනාමි බෝයකින් ට්‍රැක් කරගත්තොත් එහෙම සුනාමි එකක් ඇති වෙනවයි කියලා ඒකේ තියෙන GPS ඇන්ටනා හරහා මේ ඉරිඩියම් කියන සැටලයිට් හරි එහෙම එක එක සැටලයිට් තියෙනවා දැන්. එතකොට ඒ සැටලයිට් හරහා අපිට ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකකට දත්ත සපයනවා. හරි. කමියුනිකේෂන් සැටලයිට්. ඊට පස්සේ ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකෙන් ප්‍රචාරය කරනවා මේ ප්‍රදේශයේ සුනාමියක් ඇතිවිය හැකියි කියලා. ඒතර මේ බොටම් ප්‍රෙෂර් රෙකෝඩර්ස් එහෙම හරහා මේක එක සිස්ටම් එකක් විදියට ක්‍රියා කරනවා. හරි. ඒතර මෙතන ඇන්කර් කරලා ඔයාලා බෝයස් කියනවා දන්න ඇති. බෝයස් එතකොට අර මේ ප්‍රදේශයක් වටා මේ ඒ කියන්නේ ඒකට නිදහසේ චලනය වෙන්න පුළුවන්. යටට ඇන්කර් කරලා තියෙනවා. නමුත් ඒ ප්‍රදේශයක් වටා ගමන් කරගන්න පුළුවන්. ලොකු ප්‍රදේශයක් නෙවෙයි යම්කිසි අරයක් ඇතුළත වෘත්තයක් ඇතුළත බෝයස් චලනය වෙනවා. ඒ කියන්නේ ෆික්ස් නැහැ. පොසිෂන් එක ෆික්ස් නැහැ. ඒ කියන්නේ වටේ සංක්‍රමණය වෙනවා. ඊට පස්සේ ocean observations ඒ කියන්නේ sea gliders කියලා තියෙනවා. එතකොට දැන් එයාට පාත් එක දෙනවා අපි. එයාට පාත් එක දුන්නාට පස්සේ එයා ඒ පාත් එකේ යනවා. එතකොට මේ ගොඩබිමට එන පාඩ ගන්න මේ ගොඩබිමට මුහුදේ සර්ෆස් එකට එන වාඩයක් පාසා GPS ඇන්ටනා එකෙන් එයාගේ ඉන්න පොසිෂන් එක අපිට ට්‍රැක් කරගන්න පුළුවන්. එතකොට එයාට GPS ඇන්ටනාවක් හයි කරලා තියෙනවා. එතකොට මුහුදේදී අපි GPS සිග්නල් භාවිත කරන්නේ නැහැනේ. ඇතුළේදී මුහුදේ ගැඹුරේදී කියන්නේ ජලයේදී. එතකොට මෙයා මේ ගොඩබිමට එන දැන් මෙතනින් අපි ඒක ඩිප්ලොයි කරලා මෙතනින් නැවත අපි එනවනේ ඒක උඩට. එතකොට එතනින් එයාගේ කොතනද ඉන්නේ කියලා අපිට GPS ඇන්ටනා එකක් තියෙන හින්දා ට්‍රැක් කරගන්න පුළුවන්. ඒතර අපිට පාත් එක ඩිසයින් කරන්න පුළුවන්. දැන් ගොඩක් තියෙනවා අපි ගොඩබිම ඉන්නවා. අපි GPS ඇන්ටනා එකක් හයි කරලා ට්‍රාන්ඩියුසර් එකකුත් හයි කරලා ඒකට පාත් එක ඩිසයින් කරලා දෙනවා. ඒ කියන්නේ රොබොටික් වගේ. එතකොට එයා ගිහින් data capture කරගෙන එනවා. ඒ කියන්නේ අපි මුහුදට මුහුදේ යන්නේ නැතිව අපි ගොඩබිම ඉන්නවා. අපි යට පාත් එක ඩිසයින් කරලා දෙනවා. හරි ඩ්‍රෝන් සර්වර් එකක් වගේ. හරි ඒ තරම් තාක්ෂණය දියුණු වෙනවා. ඒ underwater positioning කලින් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා underwater positioning කරන්නේ කොහොමද කියලා. හරි. ඒතර underwater positioning ගැන කතා කරද්දී අපිට surface positioning එක දෙනවා මොකකට හරි. surface positioning එක දීලා ඒ කියන්නේ GPS හරහා GPS antenna හරහා satellite එකෙන් GPS satellite වලින් අපිට position එක ගන්න පුළුවන්. ඒ position එක හරහා අපි autonomous underwater vehicle එහෙම නැත්නම් vehicle ඒ කියන්නේ underwater vehicle ඒ කියන්නේ robots ලා වගේ underwater vehicles තියෙනවා. ඒවට අපිට position එක දීලා position එක දුන්නාම එයා ඒ surface position ඒ කියන්නේ surface එකේ තියෙන මොකක් හරි object එකට සාපේක්ෂව එයා වෙනම coordinate system එකකට අනුගත වෙලා එයා underwater constructions කරන්න පුළුවන්. ඒතර underwater constructions කරද්දී අපි remotely operated vehicle ROV කියලා තියෙනවා. ඊට පස්සේ autonomous underwater vehicle කියලා තියෙනවා. ඒකට ඒ වගේ robotic system එකක් තමයි භාවිත කරන්නේ අර ground position එක
ඒ කියන්නේ ground කියන්නේ sea floor එකේ position එක අපි දීලා ඒ sea floor එකේ හරි position එකකට සාපේක්ෂව අපි එයාගේ autonomous underwater vehicle එකේ position එක design කරනවා. ඊට පස්සේ තමයි අපි underwater construction කරන්නේ. මොකද position එක සෑහෙන වැදගත්. ඒකට ඇතුලේ කියන්නේ මුහුදේ ඇතුලේදී කියන්නේ මුහුදු ජල ස්තරයේදී අපිට භාවිතා කරන්න බෑ electromagnetic waves. ඒක නිසා තමයි අපි ගොඩබිම් position එකක් දීලා underwater position කරන vehicle එකේ underwater construction කරන vehicle එකේ position එක අපි design කරන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් divers ලා භාවිතා කරලත් කරන්න. හරි position එක දීලා divers ලා භාවිතා කරන්න පුළුවන්. නමුත් දැන් ගොඩක් භාවිතා කරනවා remotely operated vehicle. මොකද සමහරක් තැන් වලට ගැඹුරට යන්න බෑ pressure එක වැඩි. පීඩනය ගොඩක් වැඩි. එතකොට මිනිසුන්ට යන්න බෑ. ඒක සමහරක් මේ remotely operated vehicles design කරලා තියෙනවා underwater positioning සඳහා ඒ pressure එකට ඔරොත්තු තියෙනවා. ඒවා වල තමයි position එක කරන්නේ. ඒතර මේවා අපිට බලා ගන්න පුළුවන් computer screen එකක් කරා. එතකොට අපිට ඒකට කෝඩ් කරලා අපිට ඒ පාත් එක දෙන්න විතරයි තියෙන්නේ. එතකොට එයාලා ගිහිල්ලා construction එක කරනවා. මේත් ඒ වගේ රූපයක් තියෙන්නේ. එතකොට මේ vessel එකේ මෙතන position එකට සාපේක්ෂව මේ remotely operated vehicles එහෙම ගමන් කරනවා. ඒතර අපිට screen එකේ බලා ගන්න පුළුවන් කොතනද මේ vehicle එක තියෙන්නේ, අපේ position එක කොහොමද, ඒව ගැන අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් screen එක හරහා. ඒතර මැඩයින් safety තමයි වැදගත්ම දේ. ඒක තමයි වැදගත්ම personal safety එක තමයි වැදගත්ම දේ. ඒතර personal safety එක වැඩි කරන්න අපිට සෑහෙන instrument අපේ vessel වල high කරලා තියෙනවා. කියන්නේ ship එකේ high කරලා තියෙනවා. එතකොට radar screen එකෙන් අපි ඉන්න position එක බලා ගන්න පුළුවන්. හරි වටේ තියෙන නැව් මොනවද තියෙන්නේ, දැන් තියෙන radar screen එකේ අර නැව් වල size එක පවා බලා ගන්න පුළුවන් ඒ radar screen වලින්. ඒ කියන්නේ හැම නැවක්ම අපිට බලා ගන්න පුළුවන් කොහෙද තියෙන්නේ. ඊට පස්සේ ඒ හරහා අපිට අපේ පාත් එක ඩිසයින් කරන්න පුළුවන්. ඒකට මේවා ඔක්කොම වැඩි කරලා තියෙන්නේ safety of navigation සඳහා. safe navigation සඳහා. හරි. ඒතර මේවා අනිවාර්ය අංග නැවක තියෙන්න ඕන නැත්නම් අපිට මේ සර්වේ කරන්න දෙන්නේ නැහැ. කියන්නේ ගැඹුරු මුහුදට ඇති අනිවාර්යෙන් radar එකක් එහෙම තියෙන්න ඕනේ. එතකොට radar ඇන්ටනාවක් තියෙන්න ඕන. තිබ්බොත් තමයි අපිට radar අපේ position එක බලා ගන්නත් පුළුවන්. හරි. ඒතර අපිට අවදි තියෙන බාධක ගැන ඒවා ගැන සෑහෙන අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ radar screen එක බලලා. ඒකල අපේ cost වෙනවා. radar screen එක එතකොට ඒ නැව අපේ ඉන්න තැනට එන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒ වගේ කරුණු ගණනාවක් බලා ගන්න පුළුවන් මේ හරහා. EPIRB emergency position indicating radio beacon. හරි. අපි දැන් vessel එක අනතුරකටපත් වුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපේ vessel එක මීටර් 4ක් විතර 4ක් යටට ගිලුණාට පස්සේ මේ EPIRB කියන මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැලවිලා යනවා. ඒක හැදිලා තියෙන මේ විදිහට. මීටර් 4ක් ගිලුණාට පස්සේ ඒක ගැලවිලා ගිහිල්ලා ඒක rescue alert එකක්, ඒ කියන්නේ අපි ආපදාවක් ඉන්නයි කියලා alert එකක් යවනවා satellite එකට. ඊට පස්සේ satellite එක හරහා rescue center එකට alert එක යවුවට පස්සේ අපිට safeguard team එකක් ඇවිල්ලා අපිව බේර ගන්නවා. හරි. එතකොට මේ safety පැත්ත ගොඩක්ම දියුණුනේ. ඒ කියන්නේ satellite එකෙන්වත් කලින් safety පැත්ත ගොඩක්ම දියුණුනේ Titanic නැව ආපදාවට පත් වුණාට පස්සේ. ඊට පස්සේ තමයි ගොඩක් ලෝකයේ safety පැත්ත ගැන කතා කරන්න පටන් ගත්තේ. හරි. එතකොට දැන් මේකේ frequencies අවුලක් නැහැ. කියන්නේ satellite එකට alert එක යවනවා. ඊට පස්සේ දැන් අපි මේ තියෙන්නේ COSPAS SARSAT system එක. කියන්නේ COSPAS SARSAT කියන්නේ satellite COSPAS satellite. ඒකට search and rescue satellite මේවා. ඒකට ඒ satellite එකට message එක යවනවා, warning message එක. එතකොට මේ satellite
ලෝකෙ ගොඩක් තැන් කවර් කරනවා සැටලයිට් 3ක් මට මතක හිටියට තියෙන්නේ. හැබැයි මේ උත්තර අර්ධගෝලයේ දකුණු අර්ධගෝලයේ කියන්නේ ඇන්ටාර්ක්ටික් ආර්ක්ටික් ප්‍රදේශයේ කවරේජ් එක ටිකක් අඩුයි. නමුත් ලෝකයේ අනිත් ප්‍රදේශ ගණනාවක් මේ හරහා කවර් කරනවා. මේ search and rescue satellite හරහා. නේ? එතකොට ඒ හරහා local user terminal එකට rescue alert එකක් යවලා ඊට පස්සේ control station එකට යවලා ඊට පස්සේ අපිට helicopters එහෙම එවනවා. ඒකට safety course එහෙමත් තියෙනවා ලෝකේ. එතකොට දැන් අපි ගැඹුරු මුහුදට යනවා නම් safety course එකක් එහෙම කරලා තියෙන්න ඕනේ. නැත්නම් අපිට යන්න දෙන්නේ නැහැ මේ නැවේ. කියන්නේ හෙලිකොප්ටර් ආශ්‍රිතව එහෙම මේ safety courses තියෙනවා. නැස්සේ SART search and rescue radar transponder. එතකොට මේකෙන් සිග්නල් එකක් යව ඒ කියන්නේ ආපදාවට පත් වුණත් මේ search and rescue radar transponder එක හරහා අපිට තියෙන හෙලිකොප්ටර්ස් වලට මෙයා ආපදාවක ඉන්නවා කියලා alert එකක් යවනවා. ඊට පස්සේ හෙලිකොප්ටර්ස් වලින් ඇවිල්ලා තමයි බේරගන්නේ. එතකොට මේක අර වගේ ලොකු දුරකට alert එක යවන්න බෑ. මේක යවන්න පුළුවන්නේ මයිල්ස් 50ක සීමාව ඇතුළත පමණයි. ඊපස්සේ navigation and meteorological warnings අපිට හැමදාම සැටලයිට් හරහා අපිට නැවට එහෙම නැත්නම් විසල් එකට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකල තමයි අපි ඊළඟ දවසේ මොකද්ද කරන්න කියලා ඩිසයින් කරන්නේ. මේ ප්‍රදේශයේ මුහුදේ ස්වභාවය කොහොමද? ඒව ගැන ඊට කලින් දවසේ ප්‍රෙඩික්ට් කරලා අපිට navigation and meteorological warnings එවනවා. ඒවට සාපේක්ෂව තමයි අපි කොහොමද ඊළඟ දවසේ ගමන ඒ කියන්නේ නාවි ගමනාගමනය කරන්නේ කියලා එහෙම සර්වි එකක් කරනවද සර්වි එකක් කරන්නේ නැද්ද කියලා එහෙම බලන්නේ අර warnings අනුව තමයි. ඒ කියන්නේ අපි පොඩි ship එක පොඩි vessel එක කරනවා නම් අපිට මේවා හරි වැදගත්. ඒ කියන්නේ meteorological එහෙම ගොඩක් අවුල් තැන්වලදී අපිට ගමනාගමනය කරන්න බෑ. ඒ කියන්නේ මුහුදේ ස්වභාවය වෙනස් වෙනවා. මුහුද ගොඩක් රළු නම් අපි සර්වි එකක් කරන්නේ නැහැ ඒ දවස්වල. ඒතර මේ සැටලයිට් හරහා දෙන දත්ත හුඟක් වැදගත් අපිට. ඒ කියන්නේ earth observation satellite එහෙම හරහා දෙන දත්ත. satellite derived bathymetry. හරි. එතකොට satellite bathymetry ගැන කතා කරද්දී අපි යවන වේ ඒ කියන්නේ satellite එකට දැන් මොකක් හරි passive sense එකක් දැන් සූර්යය ගැන කතා කරලා සූර්යය හරහා එන කිරණ හරහා සමහරක් ඒවා රිෆ්ලෙක්ට් වෙලා එනවනේ මුහුදේ. සමහරක් ඒවා මුහුදු පතුලට යනවා. සමහරක් ඒවා මුහුදේ සර්ෆස් එකෙන් රිෆ්ලෙක්ට් වෙලා එනවා. එතකොට ඒ දෙකේ වෙනසින් තමයි අපිට depth එක බලාගන්නේ. හැබැයි satellite bathymetry එක එහෙම නැත්නම් satellite හරහා ගන්න ගැඹුර අපි charting හදන්න එහෙම ලියනවා. ඒ කියන්නේ මෙතන තියෙන එක්තරා රිසර්ච් එක කරපු එකක්. එතකොට ඊයල භාවිත කරලා තියෙන NIR band එකයි near infrared band එකයි blue එකයි green එකයි වගේ. එතකොට ඊට පස්සේ අපි chart එකක් අරගෙන ඒකට ඒකාශයෙන් තමයි අපි ටෙප් බලලා තියෙන්නේ. හරි ඊට පස්සේ chart එකක් ඇඳලා තියෙන්නේ. කලින් chart එකක් ආශ්‍රයෙන්. ඉතින් මේක එකෙනෙක් කරපු එකක් විතරයි. තව එක සිස්ටම් ඩෙවලොප් කරලා තියෙනවා. නමුත් අපි තාමත් සැටලයිට් හරහා ගන්න ඩෙප්ත් එක ගැන අපි එහෙම ලොකුවට මේ හරි කියලා කියන්න බෑ. ඒක තාමත් පරිශනාත්මක මට්ටමේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් ඩෙප්ත් එක ගන්නේ ඒ කියන්නේ නොගැඹුරු මොකක්ද යන්න බැරිම තැන නම් අපි ඩයිවර් කෙනෙක් දාලා එහෙම පොසිෂන් එක ගන්නවා. එහෙම නැත්නම් බෝට්ටුවක් හරි ගිහලා ඊට පස්සේ ගොඩක් ගැඹුරු මුහුදේ ෂිප් එකක් ගිහලා එහෙම ටෙප් කලෙක්ට් කරනවා. හරි. satellite radar altimetry මේක හුඟක් වැදගත්. එතකොට මේ satellite radar altimetry එකේ microwave frequency එකේ signal එකක් යවලා sea surface එකේ changes තියෙනවානේ. ඒ කියන්නේ sea level එක variate වෙන්නේ කොහොමද කියලා අපිට අවබෝධයක් ලබා ගන්න මේ හරහා. ඒතකොට JSON 2 කියන්නේ මුලින්ම JSON 2 තමයි ගොඩක්ම develop කරේ මේ satellite radar altimetry කරා. ඒකෙන් කරන්නේ sea level එකේ variation බලන එක. මේ රේන්ජ් එක අපි බලනවා කොහොමද ඉන්නේ කියලා. ඒ කියන්නේ
sea level එකේ ඉඳලා radar එකට තියෙන දුර. ඒ කියන්නේ radar satellite එකට තියෙන දුර. ඒතර microwave region එක තමයි අපි භාවිත කරන්නේ electromagnetic spectrum. හරි. එතකොට මේ තියෙන එක එක කාලෙවලදී oceanography පැත්තේ වෙනස් වෙච්ච ඒවා. ඒ කියන්නේ currents එහෙම chart කරලා තියෙන Atlantic Ocean එකේ මේවා ගොඩක් develop වෙලා තියෙන Atlantic Ocean එක ආශ්‍රිතව තමයි. කියන්නේ UK පැත්තේ කියන්නේ United Kingdom එක පැත්තේ එහෙම තමයි ගොඩක්ම මේ develop වෙලා තියෙන්නේ මේ oceanography පැත්ත සහ hydrography පැත්ත. හරි. එතකොට ඇට්ලන්ටික් සාගරයේ රීචස් ට්‍රෙන්ච් ආගාද එහෙම ගවේෂණය කරලා තියෙනවා මේ කාලෙදී. ඊට පස්සේ සැටලයිට් තාක්ෂණය ආවා. ඊට පස්සේ GPS ඒවත් එක්ක ආදි වශයෙන් විකාශනය වුණේ කොහොමද කියලා. ඊට පස්සේ අපි meso-scale ADS එහෙම observe කරා සැටලයිට් හරහා. ඒ වගේ navigation satellite කියන්නේ meteorological satellites තියෙනවා. ඒවා හරහා කොහොමද oceanography පැත්ත විකාශනය වෙච්ච ආකාරය තමයි තියෙන්නේ මේ කාලෙන් කාලෙට. ocean circulations එහෙම observe කරේ කොයි කාලේ ඉඳලාද ඒ ආදි කරුණු තමයි ගොඩක් තියෙන්නේ. කෙනෙක් 1990න් පස්සේ තමයි ගොඩක් මේ සැටලයිට් තාක්ෂණය හරහා අපි oceanography පැත්තට තියෙන දායකත්වය වැඩි වෙන්නේ. මේ oceanography පැත්ත oceanography hydrography කියන්නේ අර එකිනෙකට බද්ධ වෙච්ච දෙකක් වගේ. ඒ කියන්නේ වෙන් කරන්න බෑ මේ පැත්ත. මොකද අපි oceanography පැත්තේ දැනුමක් තියෙන්න ඕන. අපි සර්වේ එකක් කරා oceanography පැත්ත විතරක් නෙවෙයි navigation පැත්තේ දැනුමක් තියෙන්න ඕන. Jason 2 කියන්නේ මම අර කලින් කිව්වා වගේ satellite radar altimetry වලට භාවිත කරපු satellite system එකක්. හරි. එතකොට ඒකෙන් climate changes එහෙම මුහුදේ කොහොමද කාලෙන් කාලෙට long term observation අරගෙන අපිට predict කරන්න එහෙම පුළුවන් අනාගතයේදී කොහොමද වෙන්නේ කියලා. tidal variations කියන්නේ tide කියන දේවල් අහලා ඇති. tide කියන්නේ හඳේ හරි ඉරේ බලපෑම නිසා sea level එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒකට tidal variations ගැන අපිට අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා මේ altimetry satellite හරහා. ඒකට හැබැයි මේ සඳහා අපි long term observations ගන්න ඕනේ. short term observation අරගෙන බෑ. සෑහෙන කාලයක observation අරගෙන අපි කොහොමද වෙනස් මේ මුහුදේ ස්වභාවය මුහුදේ level එක වෙනස් කියන්නේ sea level එක change වෙන්නේ කොහොමද කියලා අපිට දත්ත ලබා ගැනීම පුළුවන්. ඒ වගේම තමයි මේක ocean mixing. ඒ කියන්නේ satellite radar altimetry වැදගත් වෙනවා ocean mixing සඳහා. ඒ කියන්නේ ocean ජලය mix වෙන්නේ සාගර ජලය mix වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක සාගරවල ජලයේ salinity එක වෙනස්. ඒ කියන්නේ salinity එක කියන්නේ ලවණතාවය වෙනස්. ඊට පස්සේ conductivity එක වෙනස්. ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා මේ එක එක සාගරයේ වෙනස් වීම මත. එතකොට ඒ සාගරවල ජලය mix වෙන්නේ කොහොමද කියලා අපිට දත්ත ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ satellite radar හරි. ocean conveyor belt. ඒ කියන්නේ ඔයාලා හරියට ශීත ඒකට බෙල්ට් එක චේන්ජ් වෙන විදිය ගැන අපිට විස්තර ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ satellite radar altimetry එක ඉගෙන ගත්තාම. හරි. ocean circulations ocean එකේ circulations කොහොමද සිදු වෙන්නේ tide අනුව. හරි. ඊට පස්සේ climate කොහොමද change වෙන්නේ ඒකත් එක්ක tide කොහොමද බලපාන්නේ. ඒව ගැන සෑහෙන මේ research මට්ටමට යන්න පුළුවන් අපිට මේ හරහා. සෑහෙන model එහෙම develop වෙලා තියෙනවා මේ හරහා. ඒ කියන්නේ tidal models මේ satellite radar altimetry එකෙන් ලබා ගන්නා දත්ත අනුව. හරි. එතකොට meso-scale dynamics ගැන මම කෙටියෙන් කිව්වොත් EDIS කියලා ඔයාලා අහලා ඇති. එතකොට EDIS කියන්නේ අර ocean circulations ම තමයි. ඒ කියන්නේ ලංකාවටත් EDIS තියෙනවා. ලංකාවේ ඔයාලට තියෙනවා ශ්‍රී ලංකා DOM කියලා එකක්. එතකොට ඒ කියන්නේ දියසුලි වගේ එකක්. අපි සිංහලෙන් කියනවා දියසුලි වගේ එකක්. ඒ කියන්නේ circulation වෙන එකක්. හරි. එතකොට ඒව ගොඩක් ඇති වෙන්නේ අර මොන්සූන් කාලේට තමයි ගොඩක් ඇති වෙන්නේ ලංකාවට නම්. එතකොට ඒ වගේ සයික්ලෝන් වගේ සංසිද්ධිත් වෙන්න පුළුවන්. එතකොට ඒව ගැන අපි long term දත්ත අරගෙන කාලයක් තිස්සේ satellite radar altimetry data අරගෙන
අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ කාලෙදී ඇති වෙන්න පුළුවන් වගේ දෙයක් කියන්න පුළුවන්. හරි. එතකොට මේ හරහා නියුට්‍රිෂන්ස් කොහොමද ගමන් කරන්නේ සාගරෙන් සාගරයට? හරි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කොහොමද නියුට්‍රිෂන්ස් කියන්නේ පෝෂක මුහුදේ තියෙන ඒවා ගමන් කරන ආකාරය පිළිබඳ අපිට සෑහෙන අවබෝධයක් මේ හරහා ලබා ගන්න පුළුවන්. මේ තියෙන එඩිස් එඩිස් එහි ප්‍රදේශ ආශ්‍රිතව ඇති වෙන එඩිස් තියෙන්නේ. ලංකාවටත් ශ්‍රී ලංකා ඩෝම් කියලා එඩි එකක් ඇති වෙනවා. ඒක ඇති වෙන සාමාන්‍යයෙන් මොන්සූන් කාලෙට. මෙරයින් මීටරොලොජි. ඒ කියන්නේ ලොන්గ్ ටර්ම් ඔබ්සර්වේෂන් අරගෙන අපිට මෙරයින් මීටරොලොජි ගැන දත්ත ලබා ගන්න පුළුවන්. කියන්නේ දේශගුණය, කාලගුණය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට කලින් දත්ත අරගෙන අනාගතයේදී වෙන්න පුළුවන් ඒවා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒකල මොඩල් ඩෙවලොප් කරන්න පුළුවන් මේ හරහා. එතකොට එක්ස්ට්‍රීම් වෙදර් ඉෆෙක්ට්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් වෙදර් ඉවෙන්ට්ස් කියන්නේ සයික්ලෝන් වගේ ඒවා. එතකොට සයික්ලෝන් වගේ ඒවා ඇති වෙද්දී වින්ඩ් ස්පීඩ් එක කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ වින්ඩ් ස්පීඩ් එක වෙනස් වෙද්දී සාගරේ ස්වභාවයත් වෙනස් වෙනවනේ. ඒ කියන්නේ සාගරේ ලෙවල් එක. ඒත් ඒ ලෙවල් එක කොහොමද ඊට පස්සේ සුනාමි වගේ දේවල් ඇති වෙද්දිත් අපිට දත්ත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ සුනාමි ඇති වෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ ඒකෙදි කොහොමද sea level එක වේරියේට් වෙන්නේ ඒවා ගැන දත්ත ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා මේ altimetry data හරහා. මේ JSON 1 satellite එක අනුව 2017 සුනාමි එක ඇති වෙච්ච ආකාරය අනුව මේ හදපු graph එකක් මේ තියෙන්නේ. මේ සැටලයිට් රේඩාර altimetry භාවිතා කරලා ඊට පස්සේ අයිස් ෂීට් එක තියෙනවානේ ලෝකයේ අයිස් ෂීට් එක දිය වෙන ආකාරය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලා ගැනීම හැකියාවකුත් තියෙනවා මේ සැටලයිට් රේඩාර altimetry කරලා. එතකොට අයිස් ෂීට් එක දිය වෙලා sea level එක වේරියේට් වෙන්නේ කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ සැටලයිට් රේඩාර altimetry data හරහා. හරි. ඊට පස්සේ අයිස් ෂීට් එක thickness එක කොහොමද වෙනස් වෙන්නේ කියලා එහෙම බලා ගන්න පුළුවන් අපිට විවිධ සැටලයිට් හරහා. ඊට පස්සේ මෙඩයින් ජියෝසයන්ස් ගැන කතා කරද්දී ඔයාලා ඉතින් මේ ප්ලේට් ටෙක්ටොනික්ස් ඒ කියන්නේ තඩ තියෙනවනේ මුහුදේ. ඒ කියන්නේ ප්ලේට්ස් තියෙනවනේ මේ තැටි භූකාඩක සංකල්ප එහෙම. ඒතර ඒවා හරහා ඒවා වෙනස් වෙන්නේ කොහොමද ඊට පස්සේ මුහුදේ බැටිමෙට්‍රි ඩේටාත් අපිට මේ හරහා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සැටලයිට් රේඩාර altimetry හරහා. හරි. එතකොට මේ තියෙන NASA එකෙන් එහෙම අපු අර gravity satellite. එතකොට gravity data අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ altimetry data තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ice sheet එක කොහොමද වෙනස් වෙන්නේ පිළිබඳ අපිට දත්තත් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. thank you. ඔයාලට මේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එසේනම් අපි වැඩසටහන නිමවට පත් කරමු. සෙත්මී අයියේ ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේමයි වැඩසටහන අවසන් වනතුරු අපත් සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් ස්තුතියි. අද වැඩසටහනෙන් හයිඩ්‍රෝග්‍රැෆි පිළිබඳව යම් දැනුමක් ඔබ සියලු දෙනාම ලබන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද වැඩසටහන මෙලෙසින් නිමවට පත් වුණත් වෙබිනාර් සීරීස් එකේ ඊළඟ වැඩසටහන එක්කත් අපත් සමග රැඳී සිටින්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් තවත් වැඩසටහනකට බලාපොරොත්තු වෙනස තබමින් අද වැඩසටහනින් ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.